ආයිබෝන් දරුවනේ අපි මීට පෙර ව්‍යාපාර අධ්‍යයන විෂයට අදාළව පළවෙනි පාඩම් එකකේ සාර්ථකවම කළා. ඒ පාඩමට අදාළව 2015 සිට 2020 දක්වා මෑතම අවුරුදු වල විභාග ප්‍රශ්න පත්‍රවල සියලුම ගැටලු සාකච්ඡා කරා. මාකින් ස්කීම් එක පදනම් කරගෙන උත්තර පත්‍ර පරීක්ෂණයේදී ලකුණු ලබා දෙන පිළිවෙලත් විග්‍රහ කරමින් එකෙන් ඔබ හොඳ අවබෝධයක් ගත්ත කියලා මම විශ්වාස කරනවා. අද අපි ආරම්භ කරන්න යන්නේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ දෙවන පාඩම් ඒකකයයි. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ දෙවන පාඩම් ඒකකයයි. ඒ ව්‍යාපාර සමාජීය වගකීම් හා ආචාර ධර්ම කියන ඒකකය. දැන් විෂය නිර්දේශය තුල සිලබස් එක තුල මාතෘකා 18ක් තියෙනවා කියලා අපි දන්නවනේ. ඒ මාතෘකා 18න් අපට හමුවන කෙටිම මාතෘකාව තමයි මේ. කෙටිම මාතෘකාව මේ. සාමාන්‍යයෙන් පළවෙනි පාඩම් ඒකකයේ තරම්ම ප්‍රශ්නවල බර තැබීමක් නැහැ. අඩුයි. සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් ව්‍යුහගත ප්‍රශ්න මේකෙන් අහන්නේ එකයි. ඇතැම් අවුරුද්දවල පමණක් රෝම ඉලක්කම් කොටස් දෙකක් අහපු අවස්ථා තියෙනවා. 80%ක්ම අපට බලාපොරොත්තු වල ලියන ප්‍රශ්න එකයි. ඒ වගේම වාස්තවික ප්‍රශ්න නැත්නම් ප්‍රොපෝසල් ක්වෙස්චන්ස් වලින් ප්‍රශ්න එකක් හෝ දෙකක් අහනවා. ඉතින් අපිට සෑම ප්‍රශ්නයක්ම වැදගත්. මොකද අපි සටන් කරන්නේ ලකුණු එකක් වෙනුවෙන්. මොකද අපේ ජීවිතේ අපේ විභාගයේ සෑම දෙයක්ම තීරණය කරන ලකුණු එකකින් තේරෙනවා. ඒ නිසා මේ පාඩමත් වැදගත්. අනික මේක බොහොම සරල පාඩමක්. අනික අතින් මේක ඔබේ ජීවිතය නිවැරදි කරන්න. ඔබේ ජීවිතය පරිපූර්ණ ජීවිතයක්. ඔබේ ජීවිතය සාරධර්ම වලින් පිරි ජීවිතයක්. ඔබේ ජීවිතය විනයවත් ජීවිතයක් බවට පරිවර්තනය කරන්න සම්දිස්ථානයක් වශයෙන් මේ පාඩම යොදා ගන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. දැන් අපි උසස් පෙළ විභාගය කරන අවධියේදී මෙවැනි පාඩම් තිබුණේ නැහැ. මේක ඊටාම වැදගත් පාඩමක්. අද වන විට ගෝලීයකරණයත් එක්කලා රටේම නැත්තම් මුළු ලෝකෙම අපේ රට තුළ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ව්‍යාපාරිකයන් අතර අධික තරංකාරීත්වයක් තියෙනවා. ඒ තරංගයේ කොච්චරක්ද ඇහුවොත් එක් ව්‍යාපාරිකයෙක් විසින් තවත් ව්‍යාපාරිකයෙකු පාගගෙන ගිහිල්ලා හරි ව්‍යාපාරිකයෙක් මතින් ගිහිල්ලා හරි අපි කියනවා. පපුව පාගගෙන ගිහිල්ලා හරි ව්‍යාපාරිකයාගේ ලාභ අරමුණු ළඟා කරන තරම් අද ව්‍යාපාර ලෝකයේ දරුණු වෙලා තියෙනවා. එහෙම නැත්නම් අවිධිමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සමාජ වගකීම් හා ආචාර ධර්ම කියන ඒකකය හොඳ ව්‍යාපාරිකයෝ ව්‍යාපාර ලෝකයට අනාගතයේදී හොඳ ව්‍යාපාරික පුරවැසියන් බිහි කරන උල්පතක් වශයෙන් යොදා ගන්න පුළුවන්. මේ සියල්ලටමත් වඩා අද ඔබ අතර පවා අපේ නවක සිසු දරු පරපුර අතර පවා ආචාර ධර්ම වේගයෙන් ගිලිහී යන ක්‍රමයක් තියෙනවා. නැත්නම් ආචාර ධර්ම වේගයෙන් ගිලිහී යන සමාජ ක්‍රමයක් අපි දකිනවා. ඒ නිසා මේ සමාජ වගකීම් සමාජ ආචාර ධර්ම කියලා කිසියම් හැඟීමක් අලුතෙන් සිතන්නට අලුතෙන් ඔබේ ජීවිතය ආචාර ධර්ම වලින් පිරි පරිපූර්ණ ජීවිතයක් බවට පත් කරගන්නට හොඳ පදනමක් කරගන්න පුළුවන් මාතෘකාවක් නැත්නම් විෂයක් තමයි මේ ඒකකය. එතකොට ව්‍යාපාර ආචාර ධර්ම ගැන අපි කතා කරද්දී ඔබට සංසන්දනය වෙයි. ඔබට ක්ලික් වෙයි පෞද්ගලික ජන සමාජයේ ආචාර ධර්ම. පුද්ගලිකව අප තුල තිබෙන්න ඕන ආචාර ධර්මම තමයි චුට්ට වෙනස් වෙලා ව්‍යාපාර අතරට ව්‍යාපාර ආචාර ධර්ම ව්‍යාපාර සමාජ වගකීම් වශයෙන් එළියට යන්නේ. ඒ නිසා මේ පාඩමත් විභාගයට වගේම අපේ ජීවිත හැඩගසා ගන්න. ජීවිත අලුත් කරවන. ඔබේ ජීවිතවලට අලුත් අර්ථයක් දෙන. ඔබේ ජීවිතවලට අලුත් වටිනාකම් අගනාකම් එක් කරන සුවිශේෂී පාඩමක් වශයෙන් ඔබ මේක වැළඳ ගන්නට ඕනේ. ඒ සුවිශේෂී බව ඔබ දකින්නට ඕනේ. මේ පාඩමේ ඔබේ ජීවිතයට
ඇති සුවිශේෂීතාවයේ තේරුම් අරගෙන බොහොම උනන්දුවෙන් බොහොම ආදරෙන් මේ පාඩමට ප්‍රවේශ වෙන්න. මේ පාඩම පුරාම ඒ ආදරේ තියාගන්න. ඔබට විභාගයට පමණක් නෙවෙයි මුළු ජීවිත කාලෙට මේ පාඩමේ උණුහුම දැනේවි. ඒකෙන් ගොඩාක් ප්‍රතිලාභ ලබන්න පුළුවන්කම ලැබේවි. එතකොට අපි බලමු පාඩම මුලින්ම පිවිසුම. මේ පාඩමට මම පිවිසුමක් හැදුවා. මගේ අත්දැකීම අනුව මිනිස් ශිෂ්ටාචාර ආරම්භ වී ක්‍රමෙන් ව්‍යාපාර බිහි වූ මුල් යුගයේ මිනිසත් භවයේ සංකල්පය human concept එක මිනිසත් භවයේ සංකල්පයේ කේන්ද්‍ර කොටගත් ව්‍යාපාරික පරිචයක් ක්‍රියාත්මක වූ බවට අප්‍රමාණ සාධක සාක්ෂි වශයෙන් අතීත ව්‍යාපාර පරිචය තුලින් හඳුනාගත හැකිය. මුල් යුගයේ මිනිසා විසින් බිහි කරන ව්‍යාපාර මිනිසාගේ යහපැවැත්ම උදෙසාම යොදා ගන්නා ලදී. හොඳ ආරම්භයනේ මේ කියන්නේ. දැන් මිනිස් ශිෂ්ටාචාර ආරම්භ වූ මුල් යුගයේදී ව්‍යාපාර බිහි වෙනවා. ශිෂ්ටාචාර වලට සමාන්තරවම ව්‍යාපාර එකලු වෙනවා. හැබැයි ඒ කාලේ අද වගේ සංකීර්ණ ජන සමාජයක් සංකීර්ණ ජීවන රටාවක් තිබුණේ නැහැ. ඒ නිසාම දෝ ජනගහන වර්ධනය සීමිත නිසා ඒ සීමිත ජනතාව අතර තිබුණ හොඳ ලැබැදියාවන් හොඳ සැබැදියාවන් තිබුණ අදට වඩා. ඒ නිසා මිනිසත් භවයේ සංකල්පයට ගරු කරමින් මිනිසත් භවයේ සංකල්පයේ කේන්ද්‍ර කොට ගනිමින් ව්‍යාපාර පරිචය දෙන ව්‍යාපාරික හොඳ සමාජයක් යහපත් ව්‍යාපාරික සමාජයක් අපිට දකින්න පුළුවන්කම ලැබුණා. මට මෙහෙම කියද්දි මතක් වෙනවා මම පුංචි කාලේ අපේ තාත්තලා අම්මලාත් එක්ක ගමන් විභාග යනකොට දුම්රිය තමයි ගොඩක් කරලා උදාගන්නේ. ඒ කෝච්චියේ ගමන් කරද්දි බොහෝ ස්ටේෂන් වල ඒ බණ්ඩාරනායක මහත්මයා තමයි ඒක කරලා තියෙන්නේ කියලා අපිට ආරංචි වුණා. බොහෝ ස්ටේෂන් වල දුම්රිය ස්ථාන වල ගහලා තියෙන ලොකු බෝඩ් එකක් ඇහැට කන්න පේන්න මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරමිතුකමයි. මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරමිතුකමයි. මට මතක අපි මං හිතන්නේ එක වසර දෙක වසර තුන වසර වගේ වෙද්දිත් ඕක දකින්නකොට අපිට අපේ හිත තුල මොකද්ද අලුත් දෙයක් ඇති වෙනවා. අපේ හිත සතුටින් පිරලා යනවා. අපේ හිත අනාගතයට හිතන්න පුරුදු වෙනවා. මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරමිතුකමයි. ඒ පුංචි කාලෙම ඒකෙන් අපේ හිතවලට මොනතරම් මානසික ධාරාවක් ඇතුල් කරාද කියලා මට වචන වලින් කියන්න බෑ මේ වෙලාවේ. අපි ඒ කාලෙම හිතාගෙන අපිත් උදව් කරන්න ඕනේ. මිනිස්සුන්ට ආදරය කරන්න ඕනේ. මිනිස්සුන්ට සහයෝගය දක්වන්න ඕනේ. තේර මිනිස්සුත් එක්ක අපි එකට ජීවත් වෙන්න ඕනේ කියලා ඔයගේ මං හිතන්නේ සාරධර්ම මාලාවක් අර බෝඩ් එක දැකලා එනවා. ඒ කාලේ එහෙම සමාජ ක්‍රමයක් තිබුණා. ඉන්දියාවට නිදහස දුන්නා. ඉන්දියාවේ මුරදේවතාව වශයෙන් තවමත් පිළිගන්න. මහත්මා ගාන්ධි ඉන්දියාව ස්වාධීන රටක් වශයෙන් බටහිර ජාතීන්ගෙන් මුදවගෙන කාර්මික රටක් වශයෙන් ගොඩනගන්න එයා තේමාවක් හඳුන්වලා දුන්නා. මොකද්ද? Be Indians by Indians. Be Indians by Indians. ඉන්දියානුවෙක් වන්නට නම් උඹලා ඉන්දියානු දේ මිලදී ගනින්න. ඉන්දියානුවෙක් වන්නට නම් ඉන්දියානු භාණ්ඩ ආසව මිලදී ගනින්න. එහෙමනම් උඹලා නියම ඉන්දියානුව. අන්න ඉන්දියානු පුරවැසියාගේ මනසට කිඳා බහිනවා අපි ඉන්දියානුව. අපි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ පුරවැසියෝ. එහෙමනම් අපි කවදාකවත් පිටරටියන්ගේ භාණ්ඩවල පස්සේ එලවන්නේ නැහැ. අපි අපේ රටේ දේශීය භාණ්ඩ ජාතික භාණ්ඩ තමයි අපි පරිභෝජනය කරන්නේ. එහෙම පරිභෝජනය කරාම අපි අභිමානවත් පුරවැසියෝ වෙනවා කියලා ඒගොල්ලෝ ස්වයං අභිමානයක් ඇති කරගන්නවා. ඒ වගේම තමයි අපේ බණ්ඩාරනායක හිටපු අගමැතිවරයාගේ උත්සාහයක් වශයෙන් මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරමිතුකම. මෙන්න මේ වගේ මම මේ පෙන්වුවේ මෑත කාලේ. අපි දන්න මගේ ජීවිත කාලේ මෑත කාලේ අත්දැකීම්. ඒවෙන් මිනිසුන්ට අර මිනිසත් භවයේ සංකල්පයට මිනිස්සු සමීප කරනවා. මිනිසත් භවයේ සංකල්පයේ තුරුළු කරගෙන මිනිස්සු සාමකාමීව මිත්‍රශීලීව සහයෝගයෙන් වැඩ කරන හොඳ පුරවැසි සමාජයක් ගොඩනගන්න හේතු වෙනවා. සරල දේවල්. නීති රීති නැවට ආයුධ නැහැ, මෙවලම් නැහැ, උද්ඝෝෂණ නැහැ, යුද්ධ නැහැ. අර පොඩි දේ. ඒ නිසා මිනිසත් භවයේ සංකල්පයේ කේන්ද්‍ර කොටගෙන තමයි පැරණි ව්‍යාපාරික සමාජය ක්‍රියාත්මක වුණේ. ඒ නිසා හොඳ ව්‍යාපාරික පුරවැසියන්ගෙන් සැදුම්ලත් ව්‍යාපාරික සමාජයක් අතීතයේ තිබුණා. එතකොට මේගොල්ලෝ කිසිවිටකත් සෞඛ්‍ය පිරිහෙන
පුද්ගලයන්ගේ සෞඛ්‍යයට හානි කරවන කිසිවක් කරේ නැහැ කාලේ. දැන් අද බලන්න ආහාර පාන අපි පරිභෝජනය කරන ආහාර පාන සංචාරක හෝටල් වෙන්න පුළුවන් සංචාරක නොවන හෝටල් ඒ භෝජනාගාර රෙස්ටෝරන්ට්ස් ටේක් අවේ සෙන්ටර්ස් මේවා සකසන ආහාර බොහොම රසවත් තරුණ පරපුර ළමා පරපුර ඉතා උනන්දුවෙන් මේ ආහාර පාන ගන්න ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ ආහාර පාන ගත්තම වැඩි අවුරුදු 3-4ක් යනකොට වැඩි ඈතක් නැහැ 3-4ක් යනකොට විවිධ ලෙඩ රෝග වලට පාත් විශේෂම ગેස්ට්‍රයිටික් රෝගයට තරුණ පාත්‍ර වෙනවා. මොකද හේතුව ගොඩක් වස විස දානවා රසකාරක දානවා. අජිනමුටෝ වගේ දේවල්. ඒ නිසා සෞඛ්‍ය ගැන ප්‍රශ්නයක් නැහැ. වර්තමාන සමාජයේ ව්‍යාපාරිකයන් බොහෝම අයට ඒගොල්ලන්ට ඕනේ ගනුදෙනු කරුවා කෙසේ හෝ තෘප්තිමත් කරලා වසකවල රිකමන්නේ ඒගොල්ලන්ගේ ලාභ ලබා ගන්න. නමුත් අතීතේ එහෙම නැහැ. අතීතේ සෞඛ්‍ය පිරිහෙන කිසිදු ආකාරයේ ආහාර වර්ගයක් පානයක් මාකට් එකට දැම්මේ නැහැ. ඒ වගේම ආත්ම ගරුත්වයේ කෙලෙසෙන ගනුදෙනු කරුවාගේ රටේ පුරවැසියාගේ ආත්ම ගරුත්වයේ කෙලෙසෙන කිසිදු ව්‍යාපාරික කටයුත්තක කිසිදු ව්‍යාපාරික විසමාචාරයක ව්‍යාපාරිකව යෙදුනේ නැහැ. ඒ වගේම සූරා කැමට ලක් කරන ගනුදෙනු කරුවන්ව රටේ පුරවැසියන්ව ඍජුව හෝ වක්‍රව සූරා කැමට ලක් කරන කිසිදු ක්‍රියාවක අතීත සුපිරි ව්‍යාපාරිකයා ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් කොච්චර හොඳ දෙයක්ද කියන්නේ. එහෙමනම් ඒ වගේ කිසිදු ක්‍රියාවකට කියන්නේ සෞඛ්‍ය පිරිහෙන ගනුදෙනු කරුවා සූරා කැමට ලක් කරන එයාගේ ආත්මගරුත්වයේ කෙලෙසෙන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබා මිනිසත් බවට ගරු කරමින් මිනිසාගේ යහපැවැත්ම මූලික කරගත් ව්‍යාපාර පරිචයක් මැනවින් ක්‍රියාත්මක වුණා. අර වගේ නොමනා ක්‍රියාවන්ගෙන් බැහැර වෙලා මිනිසත් බවට ගරු කරමින් මිනිසාගේ යහපැවැත්ම උදෙසාම තමයි ව්‍යාපාර පරිචයක් ක්‍රියාත්මක වුණේ. අද මෙන් ගුණත්වයේ බාල කර එහෙම නැත්නම් මිල වැඩි කර එහෙම නැත්නම් වංචනික තොරතුරු තුලින් පාරිභෝගිකයා නොමග යවා තම පෞද්ගලික ලාභය උපරිම කර ගැනීමේ අමානුෂික ව්‍යාපාරික ක්‍රියාවලින් එකල සිදුණු වී. ඒ වගේ අමානුෂික ව්‍යාපාර කටයුතු මගින් පාරිභෝගික පීඩනයට අපහසුතාවයට පත් කරන කිසිදු ක්‍රියාවක් කළේ නැති ව්‍යාපාර පරිච්ඡේද තිබුණා කියලා තමයි කියන්නේ. නමුත් කාර්මීකරණය, තාක්ෂණික වර්ධනය, ආගෝලීකරණ මූලික සංකල්ප තුනක් අද අපිට හුරු අපි ඉන්නේ කාර්මීකරණය වෙච්ච ලෝකයක. තවමත් කාර්මීකරණය වෙමින් පවතින ලෝකයක. තාක්ෂණයේ උපරිම දියුණු වෙච්ච වර්ධනය වෙච්ච ලෝකයක සහ මුළු ලෝකයේ රටවල් දේශපාලනික ආර්ථික සමාජීය වශයෙන් එකට ඒකාබද්ධ වෙලා ගෝලීකරණයට පාත් වූ යුගයක යන සංකල්ප ලෝ ව්‍යාප්ත වීමත් සමගම ව්‍යාපාරිකයා සතුව 20 වන සියවස දක්වා පැවති ව්‍යාපාරික ගුණධර්ම සීඝ්‍රයෙන් පහව ගොස් ගනුදෙනු කරුවන්ට සේවකයින්ට ප්‍රජාවට මෙන්ම පොදුවේ සමාජ හා පරිසරයටද ව්‍යාපාරික කටයුතු තුළින් අහිතකර ලෙස බලපෑම් එල්ලවන ලදී. තේරුණ කියන එක. එහෙනම් මෙන්න මේ කාර්මීකරණය, තාක්ෂණික වර්ධනය, ගෝලීකරණය කියන සංකල්ප ලෝක පුරා ව්‍යාප්ත වීමට සමගාමීව ව්‍යාප්තන වේගයෙන්ම ව්‍යාපාරිකයා සතුව 20 වන සියවසේ මුළු භාග වෙනකම්ම පැවති ව්‍යාපාරික ගුණධර්ම සාර ධර්ම සීඝ්‍රයෙන් පහව යන්න ගත්තා. ගිහිල්ලා ගනුදෙනු කරුවන්ට වේවා, සේවකයින්ට වේවා, ප්‍රජාව මෙන්ම පොදුවේ සමාජ හා පරිසරයට ඒ මැදිර සංස්කෘතියට පවා තේරුණා බලපෑම් කරන අහිතකර බලපෑම් කරන ව්‍යාපාරික පරිචයක් ක්‍රමානුකූලව නෙවෙයි වේගෙන් අනුවර්තනය වුණා. මෙම තත්ත්වය 21 වන සියවසේදී තව දුරටත් වර්ධනය වී දැඩි ලෙස අහිතකර බලපෑම් එල්ල කරමින් සමස්ත සමාජයේම දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත් කරලා තියෙනවා. 20 වන සියවසේ මැද භාගයේදී මේ වැඩේ පටන් අරගෙන අද ජීවත් වන 21 වන සියවස වන විට මේ අහිතකර තත්ත්වය, මේ අහිතකර බලපෑම් කරන ව්‍යාපාරික ක්‍රමවේදය ඉතා දැඩි ලෙස සමාජයේ අවදානම් තත්ත්වයට ඇදලා දාන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙවන් පසුබිමක් යටතේ 21 වෙනි සියවසේ ආරම්භයත් සමගම ලෝ ප්‍රධාන පෙළේ සමාජ හා මානව විද්‍යාඥයින් ව්‍යාපාරවල සමාජ වගකීම් හා සාර ධර්ම පිළිබඳව සිදු කරන ලද පුළුල් ගවේෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස සමාජ වගකීම් හා ආචාර ධර්ම වල වැදගත්කම දැඩි ලෙස අවධාරණය කර පෙන්වා දෙන්න ලදී. දැන් මේ වගේ සමාජයට, පරිසරයට, සංස්කෘතියට
දැඩි බලපෑම් එල්ල කරන විසමාචාර වලින් සැපිරි ව්‍යාපාරික පරිචයක් ක්‍රියාත්මක වීම තවදුරටත් දරන් ඉන්න බැරුව ලොව ප්‍රකට සමාජ හා මානව විද්‍යාඥයෝ මේ සමාජ වගකීම් සහ ආචාර ධර්ම පිළිබඳව පුළුල් ලෙස ගවේෂණය කරා. ඒ සමාජ වගකීම් හා ආචාර ධර්ම ක්‍රියාත්මක නැවත ක්‍රියාත්මක සමාජයන් තුළ ව්‍යාපාර ලෝකයේ තුළ වෙළඳපොළ තුළ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මැනවින් අවධාරණය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අද සෑම රටක්ම පාහේ ව්‍යාපාර ආචාර ධර්ම මෙන්ම සමාජ වගකීම් සක්‍රිය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමින් දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. මේ ලෝප්‍රකට මානව හා සමාජ විද්‍යාඥයින්ගේ විවෘත හා දැඩි අවධාරණය කිරීම හමුවේ රාජ්‍ය මට්ටමින් අද බොහෝ රටවල රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සමාජ වගකීම් සහ ආචාර ධර්ම ක්‍රියාත්මක කරන්න ඒවා ආරක්ෂා කරගන්න පවත්වාගෙන යන්න ලොකු බලපෑමක් කරලා තියෙනවා. ඒ තුලින් අතීතයේ පැවතියා මෙන්ම මානුෂික භවයේ සංකල්පයේ මත පදනම් වූ මානව හිතවාදී මෙන්ම පරිසර හිතකාමී ව්‍යාපාර පරිචයක් නැවතත් ඇති කිරීමේ ව්‍යාපාරික විප්ලවයක් ලෝක පුරා රටවල් තුල දියත් කරමින් සිටියි. එhmenan මෙන්න මේ තුලින් රාජ්‍ය මට්ටමින් රජයේ මැදිහත් වෙලා මේවා ආරක්ෂා කරන්න නීති රීති ගෙනල්ලා මේ අකණ්ඩව පවත්වාගෙන යාම තුලින් අතීතයේදී පැවතියා මෙන් මිනිසත් භවයේ සංකල්පය කේන්ද්‍ර කොටගත්ත මානව හිතවාදී ඒ වගේම පරිසර හිතකාමී ව්‍යාපාරික ලෝකයක් නැවත දායාද කරන ව්‍යාපාරික විප්ලවයක් දැන් ලෝකයේ පුරා ක්‍රියාත්මක වෙනවා. වර්තමාන තරංකාරී ව්‍යාපාරික ලෝකයේ තුල සමාජ වගකීම් වෙත අනුග්‍රහයක් නොදක්වන ව්‍යාපාරිකයින් ප්‍රජාව විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවයක් ඇති වී තිබේ. වර්තමානයේදී සමාජ වගකීම් වෙත අනුග්‍රහයක් නොදක්වන කියන්නේ සමාජ වගකීම් අමතක කර සමාජ වගකීම් පසෙකලා තමන්ගේ ව්‍යාපාර ලාභය ඇතුළු ව්‍යාපාරික අරමුණු කරා පමණක් දිව යන ව්‍යාපාරිකයින් අද සමාජය විසින් කොන් කරන නැත්නම් ප්‍රතික්ෂේප කරන ට්‍රෙන්ඩ් එකක් අවිල්ලා තියෙනවා. එම නිසා ලෝක පුරා වේගයෙන් ස්ථාපිත වන පරිසර සංවිධාන, ආගමික සංවිධාන, පුඤ්ඤාධාර සංවිධාන, යොවුන් සංවිධාන ආදී විවිධ සමාජ ඒකක වලින් ඇති කරන අකණ්ඩ බලපෑම් හමුවේ ව්‍යාපාරිකයින් විසින් සමාජ වගකීම් මෙන්ම ආචාර ධර්ම වලින් පිරුණු ව්‍යාපාරික ලෝකයක් සමාජය වෙත දායාද කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කරනු ලැබේ. මෙන්න මේ පසුබිම යටතේ අද ලෝකයේ සෑම රටකම විවිධ සමාජ සංවිධාන බිහිලා තියෙනවා. ඒ බොහෝ වෙලාවට ආගම් හා බැඳුණු ආගමික සංවිධාන, තරුණ තරුණියන් හා සම්බන්ධ යුවුන් සංවිධාන, ඒ වගේම පරිසර සංවිධාන, ඒ වගේම නෛතික සංවිධාන, ඒ වගේ විවිධ කියන්නේ සමාජයට බලපෑමක් කළ හැකි පීඩන සංවිධානයක් ලෙස නැත්නම් ප්‍රෙෂර් ඕගනයිසේෂන් එකක් ලෙස ක්‍රියාත්මක වන සංවිධාන මගිනුත් විශාල බලපෑම් කරනවා. ඒ බලපෑම් හමුවේ උත්සාහ කරන ලෝකයට මීට වඩා හොඳ ව්‍යාපාරික සමාජයක්, සාරධර්ම වලින් පිරුණු ව්‍යාපාරික සමාජයක්, සාරධර්ම වලින් පිරුණු ව්‍යාපාරික සමාජයක් දායාද කරන්න. එතකොට අපි පටන් ගමු පාඩමේ ව්‍යාපාර සමාජ වගකීම් පිළිබඳ නිර්වචන කීපයකින්. දරුවනේ මේ නිර්වචන විභාගයට අහන්න පුළුවන් නෙවෙයි අහනවා. අපි මේ මූලික නිර්වචන කීපයක් කතා කරනවා. ඒ එක නිර්වචනයක් පිලිප්පින් නිර්වචනයේ විභාගයට මේ වෙනකොට අහලා ඉවරයි. මම මුලින්ම කියනවා මේ නිර්වචන මම කීපයක් කරද්දී ඔබට හැඟේ අපේ මේ නිර්වචන කොහොමද මතක තියාගන්නේ? කොහොමද මේකට පාඩම් කරන්නේ? කටපාඩම් කරන්න ඕනේ මතක තියාගන්න ඕනෙත් නෑ. හැබැයි මේ නිර්වචන වලට තමන්ට පුළුවන් වෙලාවක, තමන්ගේ සිතට පුළුවන් තරම් සහනයක් ඇති වෙලාවක, තමන්ට කැමති වෙලාවක, තමන්ගේ මනසට බොහෝ දේවල් එකතු කරගන්න, ඇබ්සෝබ් කරගන්න පුළුවන් කියන හිතන වෙලාවක. ඒක උදේ වෙලාවක්, උදෑසන වෙලාවක් වෙන්න පුළුවන්, රාත්‍රියේ වෙලාවක් වෙන්න පුළුවන්, දහවල් වෙලාවක් වෙන්න පුළුවන්, සන්ධ්‍යා කාලේ වෙන්න පුළුවන්. ඒ තමන්ට මනසට බොහෝ දේ දරා ගන්න පුළුවන් කියන හිතන වෙලාවට නිවුණු හිතින් සංයමේ යුතුව මේ නිර්වචන දිහා බලන්න. බැලුවම ඔබට නිර්වචන යම්තාක් දුරකට මතක තියෙයි. මම කියන්නේ නිර්වචනය කිව්වොත් මෙන්න මේ නිර්වචනයේ අසවල් රටේ
නැත්නම් අසවල් සමාජ විද්‍යාඥයෙක් කියලා කියන්න මතකයක් තිබුණොත් ඒ ඇති. දැන් ඕගොල්ලොත් මගෙන් ඇහුවොත් සර්ව් කතාව නවත්තලා මේ නිර්වචන ටික පටපට ගාලා අපිට එක දිගට කියන කවුද කියලා මටත් කියන්න බෑ. හැබැයි ඕගොල්ලෝ යම් නිර්වචනයක් දීලා මගෙන් ඇහුවොත් මේක නිර්වචනේ කවුද ඉදිරිපත් කරේ කියලා මට ශනිකව කියන්න පුළුවන්. අන්න ඒ ශක්තිය ඇති. බොරුවට මේක තමන්ගේ මේ පාඩම් කරන වේලාවල් නාස්ති කරගන්න කඩපාඩම් කරන මේ අර කවි කියන වගේ පාඩම් කරන්න එපා. පැහැදිලිනේ? පොඩි අවබෝධයක් ගන්න නිර්වචනේ විභාගෙ දෙයි දුන්නම් පස්සේ මේ නිර්වචන ඉදිරිපත් කළේ මොන රටද? නැත්නම් මොන සමාජ විද්‍යාඥයෙක්? ඒ මතකයි ඇති. පළවෙනි එක තමයි මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ නිර්වචනය. ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් තමයි මිල්ටන් ෆ්‍රීඩ්මාන්. ඒ ආර්ථික විද්‍යාඥයා සමාජ වගකීම් පිළිබඳ පුළුල් අර්ථකථනයක් දීලා තියෙනවා. තේරුණාද? There is one and only one social responsibility of business to use its resources and engage in activities designed to increase its profits so long as it stays within the rules of the game, which is to say engage in open and free competition without deception or fraud. බොහොම හොඳ අර්ථකථනයක් දීලා තියෙනවා. ව්‍යාපාර සතුවන්නේ එකම එක සමාජ වගකීමක් පමණයි. අපි එහෙම කියනවනේ දැන් අපි දැන් ඕගොල්ලන්ට විභාගෙට ඕගොල්ලෝ පොඩි තිගැස්මක් ඇතුව ඉන්නකොට විභාගේ ලං වෙලා මාස 4ක් විභාගෙට මාස 4ක් 5ක් තියෙද්දි ඔබ අපි කියන ස්ට්‍රෙස් එකේ ඉන්නේ. විභාග පීඩන මානසිකත්වයේ පසුද අපි කියනවා ඕකට උත්තර හිතන්න එපා. බය වෙන්න එපා. ඕගොල්ලන්ට විභාගයේ සමත් කරන් තියෙන එකම එක දෙයයි. එකම එක දෙයයි. එහෙම කියනනේ අපි එකම එක දෙයකට එකම එක දෙය නෙමෙයි තව තියෙනවා. අපි කියන්නේ මූලික වශයෙන් ඔබේ ටාක්ස් එක. මූලික වශයෙන් ඔබේ කාර්ය මොකක්ද? ඔබ සයිලන්ස් වෙන්න. ඒ කියන්නේ නිහඬ වෙන්න, කූල් ඩවුන් වෙන්න. ඔබ හිත එක්තැන් කරගෙන, හිත සංසුන් කරගෙන, හිත රිලැක්ස් කරගෙන සරලව විශ්වාසයෙන් මේ පාඩම් වලට ඔබ ප්‍රවේශ වෙන්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඔබ නිකම් විභාගය සමත් වෙනවා. ඒ වගේ කියනවනේ. ඒ වගේ මිල්ටන් ෆ්‍රීඩ්මාන් කියන සුප්‍රකට ආර්ථික විද්‍යාඥයා කියනවා ව්‍යාපාර සතු වන්නේ එකම එක සමාජ වගකීමක් පමණයි. ගොඩක් නෑ. මොකද්ද? එනම් රැවටීම් සහ සාපරාධී ක්‍රියාවන්ගෙන් තොරව. අද ව්‍යාපාරිකු ගොඩාක් ගනුදෙනු කරව රවට්ටනවානේ. සාපරාධී ක්‍රියාවන්ට පෙළඹෙනවානේ. දැන් අපි තුමු කුණු වෙච්ච මාළු විකුණනවා කියන්නේ කුණු වෙච්ච හොඳ මාළු අතර කුණු වෙච්ච මාළු භාගිකුත් දානවා. ඒක හරිම සාපරාධීනේ. ඒ මාළු කාලා අසනීප වෙන්න පුළුවන්, සෞඛ්‍ය පිරෙහෙන්න පුළුවන්, ජීවිත හානියක් වෙන්න පුළුවන්. ඒව වැඩක් නෑ නේ යාට. සාපරාධී. ඒ වගේ රැවටීම් සහ සාපරාධී ක්‍රියාවන්ගෙන් තොරව විවෘත හා නිදහස් තරංකාරී වෙළඳපොළ තුල. දැන් අද බොහෝ රටවල් දරුවනේ වෙළඳාම් මත පැවති සම්බාධක. අපි කියනවා වෙළඳ සම්බාධක ට්‍රේඩ් බැරියර්ස් ඉවත් කරනවා. ඉවත් කරලා රට තුලත් රටින් පිටතටත් තමන්ගේ වෙළඳාම අරගෙන යන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා විවෘත නිදහස් තරංකාරී වෙළඳපොළ ක්‍රමයක් තමයි අද එන්න ලෝකේ ක්‍රියාත්මක වෙන එක ට්‍රෙන්ඩ් එකක්, ප්‍රවණතාවක් නේ. තුල නීති රීති වලට අනුව රැඳී සිටීමේ. දැන් නිදහස් තරංකාරී වෙළඳපොළක් තිබුණත් නීති රීති තියෙනවනේ. ඒ නීති රීති වලටත් අපි එකඟ වෙන්න ඕන. අපිට නීති රීති අභිබව යන්න බෑ. තේරුණානේ? රැඳී සිටීමෙන් ව්‍යාපාරයේ ලාභේ ඉහළන පරිදි. ලාභත් ඕන ව්‍යාපාරයක් කොහොම? ව්‍යාපාරේ පඩිනඩි ගෙවන්න ඕනේ. නඩත්තු වියදම් දරන්න ඕනේ. වර්ධන කටයුතු සඳහා වියදම් කරන්න ඕනේ. නවීන තාක්ෂණයක් දකින්න ඕනේ. ඒ සඳහා ලාභයක් ඕනේ. ලාභයත් ඉහළන පරිදි සම්පත් භාවිතා කරමින් සාඩම්බර ලෙස ක්‍රියා කිරීම තමයි සමාජ වගකීම කියන්නේ. සාඩම්බර ව්‍යාපාරිකයෙක්, ප්‍රවුඩ් බිස්නස්මන් කෙනෙක්, ප්‍රවුඩ් බිස්නස්මන් කෙනෙක්. තේරුණාද? ඒතර සාඩම්බර ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ ගනුදෙනු කරව රවට්ටන. සාඩම්බර ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ ගනුදෙනු කරන වෙත සාපරාධී ව්‍යාපාරික ක්‍රියාවන් දියත් කරලා. තේරුණාද? සාඩම්බර ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ වෙළඳපොළ තුල ක්‍රියාත්මක වන නීති රීති වලට විරුද්ධව, නීති රීති වලට පටහැනිව ක්‍රියා කරලා, නීති රීති වලට එකඟව ක්‍රියා කරොත් තමයි යාට සාඩම්බර වෙන්න පුළුවන්. තේරුණාද? අපි සාමාන්‍යයෙන් කියන්නේ අපි සාමාන්‍ය සමාජය දන්නවා මිනිස්සු කතා වෙනෝනේ මම කවදාකවත් හොරකම් කරලා නැහැ. මම කවදාකවත් වංච කරලා නැහැ. මම කවදාකවත් මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරලා නැහැ. මම පුළුවන් තරමට පුළුවන් සෑම වෙලාවකම මම මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා. මට ඒ නිසා සැහැල්ලුවෙන් මේ යන්න පුළුවන්. තේරෙනවා? මම බොහොම ආඩම්බර කෙනෙක්. මම බොහොම සමාජ ආඩම්බර කෙනෙක්. හරිද? ආඩම්බර වෙනවනේ. ආඩම්බර වෙන මේ කෝටි සංඛ්‍යාත මුදල් තියෙන්න ඕනේ.
ලොකු විශාල පවුල් එකක තියෙන්න ඕනේ. තමන් හරි දේ කරා නම් සමාජයට හානි කර නොවන සමාජයට කිසිදු ආකාරයෙන් හානියක් නොවන ආකාරයෙන් තමන් කටයුතු කළා නම් සහ සමාජයට මිත්‍රශීලීව ෆ්‍රෙන්ඩ්ලි මිත්‍රශීලීව ජීවත් වුණා නම් තමන් ආඩම්බර පුද්ගලෙක් තමයි. එහෙනම් මේ සමාජ වගකීම් ඉෂ්ට කරන ව්‍යාපාරිකයත් බොහොම ආඩම්බර සාඩම්බර ව්‍යාපාරිකයෙක්. ඇයි එයා ගනුදෙනු කරව රවට්ටන්නේ නැහැ. ඒ වගේම සාපරාධී ක්‍රියාවන්ට යොමු කරන්නේ නැහැ. තේරෙනවද? පවතින නීති රීතිවලට එකඟව කටයුතු කරනවා. ඒ නිසා එයා අනිවාර්යයෙන්ම තමන්ගේ ලාභයත් සාධාරණ ආකාරයෙන් උපය ගන්නවා. ඒ නිසා එයාට ලොකු සතුටකුත් තියෙනවා. පාරිභෝගික නොමග යවන්නේ නැතුව, වසවිස සහිත ආහාර පාන කවන්නේ නැතුව, ව්‍යාජ භාණ්ඩ අලිවි කරන්නේ නැතුව, ව්‍යාජ තොරතුරු මත පාරිභෝගිකයා නොමග යවලා භාණ්ඩ අලිවි කරන්නේ නැතුව එයා ඇත්ත සැටියෙන් ක්‍රියාත්මක වෙමින් සත්‍ය තොරතුරු සපයලා සත්‍ය ආකාරයෙන් භාණ්ඩ ආසේව සපයලා ගනුදෙනු කරුවාගේ වූමනා ඊටාම ඉහළින් තෘප්තිමත් කරන කටයුතු කරනවා නම් එයා සාඩම්බරයි. අන්නේ සාඩම්බර බව තමයි සමාජ වගකීම් කියලා මෙතන මිල්ටන් ෆ්‍රීඩ්මන් හයිලයිට් කරන්නේ. පැහැදිලිනේ? ඊළඟට දෙවන නිර්වචනයේ යුනයිටඩ් ස්ටේට් ඔෆ් ඇමරිකා ඇමරිකා එක්ස්චේන්ජ් ජනපදයට දීලා තියෙන නිර්වචනය. Business social responsibility is about taking personal responsibility for your action and the impacts that you have on society. සාපේක්ෂ හොඳ නිර්වචනය. සිය ව්‍යාපාර කටයුතු පිළිබඳවත් ඒ තුලින් සමාජයට සිදුවන බලපෑම් පිළිබඳවත් පෞද්ගලිකවම ව්‍යාපාරයකට ඇති වගකීම නැත්නම් බැඳියාව තමයි සමාජ වගකීම කියන්නේ. ඇමරිකා ශ්‍රේණිපද මේ සෑම නිර්වචනයක්ම ඕගොල්ලෝ විග්‍රහ කරන්නේ. විග්‍රහ කරනකොට සෑම නිර්වචනයක් තුලම එකිනෙකට වෙනස් වූ සංකල්පයක් හෝ සංකල්ප අන්තර්ගතලා තියෙනවා. අන්නේ අසමාන වූ සංකල්ප සහ සංකල්ප හෝ සංකල්පය ඔබ හදවතට ලං කරගත්තොත් මේ නිර්වචන කවදාකවත් අමතක වෙන්නේ නැහැ. දැන් මේක කියන්නේ සිය ව්‍යාපාර කටයුතු පිළිබඳව. මම ව්‍යාපාරිකයෙක් නම් මම ව්‍යාපාරය තුලින් සමාජයට ගෙන යන ව්‍යාපාර කටයුතු පිළිබඳවත්. ඒ තුලින් සමාජයට සිදුවන බලපෑම් පිළිබඳවත්. විශේෂයෙන්ම ඍණාත්මක හෝ ධනාත්මක බලපෑම් පිළිබඳවත් පෞද්ගලිකවම ව්‍යාපාරයකට ඇති වගකීම නැත්නම් බැඳීම තමයි සමාජ වගකීම කියන්නේ. එහෙනම් මම කරන ව්‍යාපාර කටයුතු නිවැරදි ව්‍යාපාර කටයුතු වෙනවා. මම දියත් කරන ව්‍යාපාර කටයුතු ගනුදෙනු කරුවා ඇත්තටම සනහාලන ගනුදෙනු කරුවාගේ වුවමනා ඇත්තටම තෘප්තිමත් කරන ව්‍යාපාර කටයුතු වෙන්න ඕනේ. එහෙම විශ්වාසයක් මට තියෙන්නට ඕනේ. තේරෙනවද? ඒ විශ්වාසයයි මගේ ව්‍යාපාර කටයුතු මගින් සමාජයට යම් අහිතකර තත්ත්වයක් උදා කරනවා නම් ඒ අහිතකර තත්ත්වයට ඒ අහිතකර තත්ත්වය එකසිතින් මම බාර ගනිමින් මම මේකට කිසියම් වන්දි ගෙවීමක් කිසියම් ප්‍රතිඋත්තරයක් දීමටත් මම බැඳලා ඉන්නවා. අන්නේ බැඳියාව තමයි සමාජ වගකීම කියලා කියන්නේ. අන්නේ බැඳියාව තමයි සමාජ වගකීම කියලා කියන්නේ. ඊළඟට තායිවාන් අර්ථකථනය මට හිතෙනවා මේක බොහොම ආසන්නයි උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයකට එන්න. බොහොම ආසන්නයි තායිවාන් අර්ථකථනය. Business social responsibility is the contribution to the development of natural and human capital in addition to just making profit. මොකද ඒ කියන්නේ ලාභ ඉපයීමට අමතරව ස්වාභාවික හා මානව ප්‍රාග්ධනය සංවර්ධනය සඳහා වූ දායකත්වය තමයි සමාජ වගකීම කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාර ලෝකයේ ඉන්න සෑම ව්‍යාපාරිකයෙක්ම වගේ ලාභ උපයන්න උත්සාහ කරනවානේ. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර ලාභයක් ලබනවානේ. දැන් සමහර පුඤ්ඤායතන අපි තුන් බුක් ෂොප් එකක් පවත්වාගෙන යනවා. නැත්තම් අපි තුන් මේ ආගමික පොත්පත් අලෙවි කරන ඒකෙනුත් ආදායමක් කරනවා. ඒ ආදායම ඕනේ. ඒ පුඤ්ඤායතනේ නඩත්තු සහ සංවර්ධනයට. තේරුණාද? ඒ වගේ ලාභ ඉපයීමට අමතරව ස්වාභාවික හා මානව ප්‍රාග්ධනය දියුණු කරන්න සංවර්ධනය සඳහා වූ දායකත්වය සමාජවම කියන්නේ. ඒ කියන්නේ මම ව්‍යාපාරිකයෙක් නම් මම ලාභ උපයනවා. මට ප්‍රමාණවත් ලාභයක් ඕනේ. ලාභ නැතුව මගේ ව්‍යාපාරය සක්‍රිය කරන්න බෑ දිගු කාලයක්. වියදම් තියෙනවනේ. වැටුප් ගෙවන්න, සේවා බිල්පත් ගෙවන්න, නඩත්තු වියදම් දරන්න. ඒ නිසා ලාභී පීමට අමතරව මම ස්වාභාවික ප්‍රාග්ධනයයි මානව ප්‍රාග්ධනයයි දියුණු කරන්න දායක වෙන්න ඕනේ. ඒ කියන්නේ මම ලාභ උපයන්නේ සමාජය තුල ඉන්නේ.
සමාජයක් නොතිබුණා නම් මට ලාභ උපයන්න බෑ. එහෙමනම් ඒ සමාජයට ජීවත් වීමට හොඳ සුවදායි ස්වභාවික පරිසරයක් තියෙනවා. ඒ ස්වභාවික පරිසරයට යම් යම් ක්‍රමවලින් යම් යම් පාර්ශවයන්ගෙන් හානි වෙනවා නම් ඊට ඇඟිල්ල දික් කර කරින් නැතුව ඒ ස්වභාවික පරිසරයේ ඇතිවන විනාශ වී කඩා වැටීම් නැවත ගොඩනගන්න. නැවත ගොඩනගලා ජීවත් වන සමාජයට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර දීමට ව්‍යාපාරිකයෙක් වශයෙන් මට විවිධ දේවල් කරන්න පුළුවන්. විවිධ දායකත්වයන් දෙන්න පුළුවන්. අන්නේ දායකත්වයන් දෙනවා නම් දෙන්න මම යොමු වෙනවා නම් ඒක තමයි මගේ සමාජෝගම කියන්නේ. අනෙක් අතින් මානව ප්‍රාග්ධනය. මම ව්‍යාපාරිකයෙක් වශයෙන් සමාජය තුළ ඉඳගෙන සමාජයට යම් යම් භාණ්ඩ හා සේවා ප්‍රදානය කරලා ලාභ උපයනවා. අන්නේ සමාජයේ තුළ මානව ප්‍රාග්ධනය, ඒ කියන්නේ මිනිස්සුන්ගේ දක්ෂතා කුසලතා දියුණු කරලා පුහුණු ශ්‍රමිකයෝ විශේෂඥ ශ්‍රමිකයෝ බිහි කරන්නත් ව්‍යාපාරිකයෙක් වශයෙන් මට කිසියම් දායකත්වයක් දෙන්න බැඳියාවක් තියෙනවා. ඒ බැඳියාව මම ඉටු කරනවා නම් අන්න මම සමාජ වගකීම් වලින් යුක්ත ව්‍යාපාරිකයෙක් වශයෙන් මට ආඩම්බර වෙන්න පුළුවන් කියන එක මේ කියන්නේ. දැන් උදාහරණයක් මට මතක් වෙනවා. කලක් ලංකාවේ ශ්‍රේෂ්ඨතම උසස් පෙළ සංයුක්ත ගණිත ගුරුවරයා වශයෙන් වැජඹුණා රාජල්විස් ගුරු මහත්මයා, අපේ බොහොම හිතවතෙක්. එයා හදිසියෙන් තුනකින් මිය ගියා නවසීලන්තයේදී. ඒ ගුරුවරයා ඉන්න කාලේ මං හිතන්නේ අවුරුදු අපි 7ක් 8ක් විතර එක දිගට උසස් පෙළ විභාගය සමීප වෙනකොට ඈත පිට පළාත්වල අපි ගියා තිරුකුණාමලයේ එක සැරයක්, අම්පාරේ උහුණ මහාවිද්‍යාලයේ සම්මන්ත්‍රණය සම්බන්ධ කරා, කැකිරාවේ ගියා, වගේ පළාත් කීපයකම ගියා. මේ පැත්තේ අඟුරුකොළ පැලැස්ස ගියා. එයා ගුරුරු කීප දෙනෙක්ම සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ එකම වෙලාවේ විද්‍යා, කලා, වාණිජය. ඒ කාලේ තාක්ෂණ වේදේ නැහැනේ. විද්‍යා, කලා, වාණිජය කියන විෂයන් තුනෙන්ම ගුරුරු තුන් දෙනෙකුට උගන්වන්න පුළුවන් එකම වෙලාවේ. තේරෙනවද? විද්‍යාංශය අපි තුමු රසායන විද්‍යාව උගන්වනවා. ඒ වෙලාවෙම අපි තුමු ව්‍යාපාර අධ්‍යයන උගන්වනවා. කොමර්ස් වල. ඒ වෙලාවෙම සිංහල උගන්වනවා ආර්ට්ස් වල. ඒ වගේ පැයක් හරි දෙකක් හරි උගන්වනවා. ඊට පස්සේ ගුරුරු මාරු වෙනවා. ගුරුරු 12ක් විතර අරන් යනවා. ගොඩක් වෙලාවට හෙලිකොප්ටරයක් ගන්නවා. හෙලිකොප්ටරේ වියදම තනිකරේ සර් දරන්නේ. අපි කන්ට්‍රිබියුට් කරනවා නිබන්ධන වලට. නිබන්ධන ඔක්කොම අරගෙන යන්නේ. කෑම් බීමත් ගොඩක් වෙලාවට සර් දරන්නේ. ඉතින් අපි ගිහිල්ලා දේශන පවත්වලා ළමයිට ඉලක්ක විභාග ප්‍රශ්න කරලා අපි දන්න ශිල්ප ක්‍රම, අපි ව්‍යාපාර අධ්‍යයනයේ සැඟවුණු රහස් එලි දක්වලා උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට නොබියව නොසැලෙමින් මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. මම ළඟ අදත් තියෙන ළමයි අපෙන් පැය දෙක තුනකින් අපෙන් ගත්ත දැනුමෙන් අපි නිසා දැනුම පොලිෂ් කර ගැනීමෙන් ලැබූ පන්නරේ ප්‍රතිඵල අරගෙන අපිට පින් දීලේපු ලියු. මොනතරම් සේවයක්ද බලන්නේ. අන්න මානව ප්‍රාග්ධනය දියුණු කරා. තේරෙනවද? ඒ කියන්නේ ඒ රාජල්විස් සර් ඇතුළු ගුරුවරු තමන්ගේ මුදල් ශ්‍රමය කැප කරලා අන්න හොඳ උගත් සමාජයක් බිහි කරන දායකත්වයක් දුන්නා. එහෙම අපි වීදම් කරන්න ඕනේ. තේරෙනවද? දැන් මේ දවස්වල විවිධ වැඩසටහන් තියෙනවනේ එක එක සමාජ ජාල හරහා අධ්‍යාපනයේ. හොඳයි. ඒ මොන ව්‍යාපාරිකයා කළත් ඒ කරන්නේ මොකද්ද? මානව ප්‍රාග්ධනය ගොඩනැගීම. කොහොම හොඳ උදාහරණ. මානව ප්‍රාග්ධනය ගොඩනැගීම. ඒ කියන්නේ දැනුවත් වූ කුසලතා ඇති සමාජයක් බිහි කරනවා. ඒගොල්ලෝ තමයි ව්‍යාපාර ලෝකයේ සාර්ථක ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙන්නේ. දැන් ඔය මෙල්බන් බිස්කට් සමාගමත් කාලයක් තිස්සේම විවිධ වැඩසටහන් දියත් කරන මානව ප්‍රාග්ධනය දියුණු කරා. විශේෂයෙන්ම තරුණයන් ඉලක්ක කරලා. එක් වතාවක් මට මතකයි හේලිස් සමාගමත් දීප ව්‍යාප්තය උසස් පෙළ විභාගයේ සමීප වුණාම ලංකාවේ පිළිගත් දේශකවරු සම්බන්ධ කරගෙන සම්පූර්ණ නිබන්ධන වලට වියදම් කරලා දේශන පවත්වලා උසස් පෙළ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරා. මානව ප්‍රාග්ධනය. ඒ විතරක් නෙවෙයි, සමහර ආයතන තියෙනවා අදාළ ප්‍රදේශයේ තමන්ගේ සමීප බල ප්‍රදේශයේ රැකියා විරහිත උගත්කම අඩු නැත්නම් නූගත් තරුණ එක්රැස් කරලා ප්‍රායෝගිකව ව්‍යාපාරික ලෝකයේ විවිධ අංශවල විවිධ වෘත්තීන් තුල විවිධ රැකියාවන් තුල නියැලෙන්න අවශ්‍ය නිපුණතා වැඩි දියුණු කරන්න වැඩමුළු නැත්නම් වර්ක්ෂොප් පවත්වනවා. විශාල විදමත් ධෝරණයකට. අන්න මානව ප්‍රාග්ධනය. ඒ වගේ ලාභ උපයන්න ඕනේ. ඊට අමතරව ස්වාභාවික ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය වැඩි දියුණු කරන්නත් කිසියම් දායකත්වයක් ලබා දීමේ බැඳියාවක් තියෙනවා. ඒක තමයි සමාජ වර්ගින් කියන්නේ. ඊළඟට
තිරසර සංවර්ධනය සඳහා වූ ලෝක ව්‍යාපාරික සභාව. තිරසර සංවර්ධනය සඳහා වූ ලෝක ව්‍යාපාරික සභාව නැත්නම් සමුළුව. දීපු අර්ථකථනයක් තියෙනවා. සමස්ත සමාජයේ සහ ප්‍රදේශයේ ජනතාවගේ මුළු රටේ සමස්ත සමාජයේ ප්‍රදේශයේ ජනතාවගේ සේවකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සේවකයින්ගේ පවුල්වල ජීවන තත්ත්වය නංවාලීමට සහ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන බවට හා සදාචාරාත්මකව හැසිරෙන බවට ව්‍යාපාරවල අඛණ්ඩ කැපවීම ව්‍යාපාරෙන්නේ සමාජෝපභෝගී. බරට බර අර්ථකථනයක් නේ. බරයි ඒකනේ. ඒක කෙලිම සෑම පැත්තටම ගිනින අර්ථකථනය. මුළු සමාජයේම වසා දමන ආරක්ෂිත සෙවණැල්ලක් බඳු එක. සමස්ත සමාජය මුළු මහත් වර්ග නොකර සමස්ත පුරවැසියන්ගේ සහ ඒ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන අවට ප්‍රදේශයේ ජනතාවගේ ව්‍යාපාරයේ සේවකයින්ගේ එච්චරක් විතරක් නෙවෙයි සේවකයන්ගේ පවුලේ සමාජිකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට සහ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන බවට සදාචාරාත්මකව හැසිරෙන බවට ව්‍යාපාරවල අඛණ්ඩ කැපවීම තමයි සමාජයෝම් කියලා කියන්නේ. හොඳ අර්ථකථනයක්. ඒකට මේකේ අර්ථ ගොඩක් කියනවනේ. සමස්ත සමාජයේටම ජීවන තත්ත්වය යහපත් කරන්න ඕන. ඒ වගේම ආර්ථික සංවර්ධනය තහවුරු කරන්න ඕන. සේවකයින් අවට සමාජයේ රටේ සමස්ත සමාජයේ ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරන්න. ඒ වගේම රටේ ආර්ථික සංවර්ධනය ළඟා කරගන්න පුළුවන් තරම් දායකත්වයක් දෙන්න ඕනේ. ව්‍යාපාර අඛණ්ඩව කැප වෙන්න ඕනේ සඳහා. දැන් අපි හිතමු කොවිඩ් වසංගත ප්‍රශ්නේ නිසා ලෝකයේ ඉන්ධන අර්බුදයක් ඇති නිසා ලංකාවේ හැරි ඕනම රටක කිසියම් ගෑස් නිපදවන සමාගමක් කියනවා අපට ලාභයේ තියෙන රුපියල් 5 සිලින්ඩරේ. ඒ නිසා ගෑස් නිපදවන්න අපි ගෑස් නිෂ්පාදනය නවත්තනවා. මං කියන්නේ මෙන්න මේ සමාජ වගකීම ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ සමාජ වගකීමට ඒගොල්ලෝ අමු පයින් ගහනවා. රුපියල් 5ක් ලාභ දුන්නොත් මං කියන්නේ මේක මේ වෙලාවේ කෙරෙන්න ඕනේ. මොකද එය රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය නිමෙවුමක්. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය විශේෂයෙන්ම නගරවල ජීවත් වන මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය වර්ධනය කරගන්න අවශ්‍ය ප්‍රධානම අත්‍යවශ්‍යම භාණ්ඩයක් තමයි ගෑස්. තේරුණාද? ඒ නිසා අන්න ඒ වෙනුවෙන් ඒගොල්ලෝ සමහරට චුට්ටක් අලාභ වුණත් අඩු ගන්න මේ ලෝකයේ ආර්ථිකයන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනකම්වත් ගෑස් නිෂ්පාදනය අත්හරින්න බෑ. ඒකයි මේ කියන්නේ අඛණ්ඩව කැපවීම කරන්න ඕන. තේර සමස්ත සමාජයේ ජීවන තත්ත්ව උසස් කිරීමටත් රටේ ආර්ථික සංවර්ධනය තහවුරු කිරීමටත් අඛණ්ඩව කැපවීමට ඇති බැඳියාව තමයි සමාජෝම් කියලා කියන්නේ. ඊළඟට පිලිපීනයේ දීපු අර්ථකථනය. මෙන්න මේක තමයි විභාගයට ඇහුවේ. මේක මේ විදිහට විභාගයට ඇහුවා. Business social responsibilities are about business giving back to society. Business social responsibilities are about business giving back to society. මොකද මේ කියන්නේ? ව්‍යාපාර සමාජයට ආපසු දෙන දෑ සමාජ වගකීමයි. ව්‍යාපාරය සමාජයට ආපසු දෙන දෑ සමාජ වගකීම. හරිම වැදගත් අර්ථකථනයක්. මේක කියනවා ව්‍යාපාරය සමාජයට ආපසු දෙන දෑ. ව්‍යාපාරය සමාජයට ආපසු දෙන දෑ. ආපසු දෙන දෑ තමයි සමාජෝම කියන්නේ. ආපසු දෙන දෑ. මොකද්ද මේ කියන්නේ? මේකේ තේරුම ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ හුදකලා වූ අවකාශයක නොවේ. අපි ඒක දන්නවනේ. හුදකලා වූ අවකාශයක ව්‍යාපාර සක්‍රිය වෙන්නේ නැහැ. ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ මිනිස්සු අතරමයි. සමාජයේ තුලමයි. එහෙනම් සමාජයේ තුල ව්‍යාපාර සක්‍රිය වෙමින් සමාජයේ තුල ව්‍යාපාර බිහි වෙමින් පරිණත වෙමින් ඒ සමාජයේ විවිධ පුද්ගලයන්ටම ඒ ව්‍යාපාරයේ නිමැවුම් භාණ්ඩා සේවා අලෙවි කරනවා. අලෙවි කරලා ලාභ උපයන. එහෙනම් සමාජයේ නිසයි ලාභ උපයන. සමාජයේ නොහිටියනම් ලාභ උපයන්න බෑ. සමාජයට භාණ්ඩා සේවා අලෙවි කර සමාජයෙන් ලාභ ලබනවා නම් ඒ ලාභයෙන් කොටසක් සමාජ යහපත වෙනුවෙන් සමාජ උන්නතිය වෙනුවෙන් කැප කරන්න බැඳියාවක් තියෙනවා කියන එකයි මේ කියන්නේ. තේරෙනවද? සමාජය නිසා සමාජයේ වෙත භාණ්ඩා සේවා විකුණලා ලාභ ලබන්න. එහෙනම් සමාජයෙන් තමයි අපි ලාභ උපයන්නේ. එහෙනම් සමාජයෙන් ලාභ උපයනවා නම් ඒ උපයන ලාභයෙන් කොටසක්
සමාජ උන්නතිය සමාජ සුබසාධනය වෙනුවෙන් කැප කළ යුතු බව තමයි මේකෙන් කියන්නේ. එහෙම උපේලාභයෙන් කොටසක් සමාජයට ආපසු කැපකිරීමට ඇති බැඳියාවට අපි කියනවා සමාජෝම කියලා. කවුද මේ කියන්නේ? පිලිපීනය. උදාහරණයක් වශයෙන් සමාජයට භාණ්ඩහසයව විකුණලා ලාභ ලබන නිසා ඒ ලාභයෙන් කොටසක් බැරිද සමාජ සුබසාධන දාන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් සමහර ප්‍රදේශවල බස් නැවතුම් ස්ථානයක් නැහැ. අවුවෙන් වැස්සෙන් බස් එකක් එනකම් මිනිස්සුන්ට බේරලා නිසංසලේ ඉන්න. බස් වලට එකක් ඉදි කර දෙන්න පුළුවන්. ගමේ ළමයට සෙල්ලම් කරන නිශ්චිත ස්ථානයක් නැහැ. රජයෙන් හරි ඉඩමක් වෙන් කරගෙන ඒක සංවර්ධනය කරලා පොදු ක්‍රීඩා පිටියක්, පොදු උද්‍යානයක් හදලා දෙනවා. මොනතරම් සේවයක්ද? සමහර පිටිසර ගම්වල දරුවන්ට පුස්තකාල පහසුකම් නැහැ. එහෙනම් පබ්ලික් ලයිබ්‍රරි එකක්, පොදු පුස්තකාලයක් හදලා දෙනවා ව්‍යාපාරය. අන්න අපි උපයගත ලාභයෙන් සමාජයට දෙනවා යමක්. තේරෙනවද? සමාජයට අපි යමක් දෙනවා. අඩු ආදායම් ලාභීන්ට නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරලා නිවාස හදාගන්න මූල්‍ය අනුග්‍රහයක් ලබා දෙනවා. අන්න අපි සමාජයට දෙනවා. එහෙම දෙනවා නම් අන්න සමාජ වගකීමෙන් යුක්ත ව්‍යාපාරිකයෙක්, සාඩම්බර ව්‍යාපාරිකයෙක් වශයෙන් අපිට ඒවා පිළිගන්න පුළුවන්. ඒකයි ව්‍යාපාර සමාජයට ආපසු දෙන දෑ සමාජෝගම කියලා කියන්නේ. ඊළඟට මෙලන් බේක කියන සමාජ විද්‍යාඥයෙක් දීලා තියෙන අර්ථකථනය. Social responsibility is about how companies manage the business processes to produce an overall positive impact on society. Positive impact on society. මොකද මේ කියන්නේ සමාජය තුල ධනාත්මක බලපෑමක් ජනිත කිරීම සඳහා. සමාජය තුල ධනාත්මක බලපෑමක් ජනිත කිරීම සඳහා ව්‍යාපාර ක්‍රියාවලීන් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ වූ අදහසකි. හරිනේ. සමාජය තුල ධනාත්මක වෙන්න බෑ. සමස්ත සමාජය ධනාත්මක වෙන්න. ධනාත්මක වුණොත් ගොඩාක් ගැටලු අඩුයිනේ. දැන් මිනිස්සු ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා, ක්‍රෝධ කරනවා, සොරකම් කරනවා. තේරුණාද? ඇයි මේව කරන්නේ? මිනිස්සු ඍණාත්මකයි. ධනාත්මක නැහැ. මිනිස්සු ඍණාත්මක නිතරම කියන්නේ අපිට නැහැ. ඇති කාට තියෙනවා. අපි නිතරම වෛරයෙන්, ද්වේෂයෙන් ඉන්නනේ. ද්වේෂාගතව තම සමාජයට බලන්නේ. ඒ නිසා වෙන්න ඕනේ සමාජය තුල ඍණාත්මක ආකල්ප අයින් කරලා ධනාත්මක බලපෑම් ජනිත කරන්න ඕනේ. ඒ ධනාත්මක බලපෑම් ජනිත කිරීමට ව්‍යාපාර ක්‍රියාවලීන්, ව්‍යාපාර නිෂ්පාදන ක්‍රියාවලින් වෙන්න පුළුවන්, බෙදා හැරීමේ ක්‍රියාවලින් වෙන්න පුළුවන්, සේවකයන් පුහුණු කිරීමේ ක්‍රියාවලින් වෙන්න පුළුවන්, ප්‍රවර්ධන වැඩසටහන් සම්බන්ධ ක්‍රියාවලින් වෙන්න පුළුවන්. මේ සෑම ක්‍රියාවලියක්ම කළමනාකරණය කරන්න කෙසේද යන්න පිළිබඳ වූ හොඳ අදහසක්, හොඳ පුරවැසි අදහසක් තමයි සමාජෝම කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරිකයන්ගේ සෑම ක්‍රියාවලියක් මගින් ව්‍යාපාර තුල ක්‍රියාවලින් සමුදායක් සිදු වෙනවා. අමුද්‍රව්‍ය මිලදී ගැනීම, භාණ්ඩ නිෂ්පාදනය ඔක්කොම ක්‍රියාවලිය. භාණ්ඩ ප්‍රවාහනය කිරීම, භාණ්ඩ ඇසුරුම් කිරීම, ප්‍රවර්ධනය කිරීම, සේවකයන් බදව ගැනීම, ඒගොල්ලන් පුහුණු කිරීම, කුසල තෑගීම නේ. මෙන්න මේ ක්‍රියාවලින් ධනාත්මක බලපෑම ජනිත කිරීම සඳහා කළමනාකරණය කරන්නේ කෙසේද කියලා ව්‍යාපාර යම් තැනකට එන්නට ඕන. අන්නේ බැඳියාව තමයි සමාජෝම කියන්නේ. එතකොට ඊළඟට අපි බලමු පොදු නිර්වචනය. මේ වගේ විවිධ රටවල් සහ සමාජ විද්‍යාඥයෝ, ආර්ථික විද්‍යාඥයෝ ගෙන හැර දැක්වූ නිර්වචනවල පොදු අර්ථකථනය අපට පුළුවන් තෝරලා බේරලා මිරිකලා සමරයිස් කරලා ගන්න. දැන් විභාගෙදි මේ එක නිර්වචනයක් කරලා ලියන්න ඕනේ නෑ ඔයගොල්ලෝ. සමාජ වගකීම් යන්න පැහැදිලි කරන්න. සමාජ ව්‍යාපාරිකයන්ගේ සමාජ වගකීම් යන්න කෙටියෙන් අර්ථ දක්වන්න කියලා විභාගෙට අහන්න පුළුවන් අනාගතේ. රෝමිලක්කමක අයනුහෝ ආ කියන ප්‍රශ්න කොටසක් ලකුණු උපරිම දෙකක. ඇහුවොත් අපිට මේ එක නිර්වචනයක් ඇතුළේ පොදු නිර්වචන ලියන්න. මේ සමස්ත නිර්වචන තුලින් අපි පෙරලා කිරලා මැනලා ගන්න පොදු නිර්වචන. මොකද්ද? common definition. පොදුවේ සමාජ වගකීම් යන්නේ අදහස් කරනු ලබන්නේ තම පාරිභෝගිකයින්ට පමණක් නොව, නැත්නම් තම ගනුදෙනු කරන පමණක් නොව ව්‍යාපාර කෙරෙහි උනන්දු වන සෑම පාර්ශවයකටම, ව්‍යාපාර කෙරෙහි උනන්දු වන සෑම පාර්ශවයකටම සාධාරණයක් වන අයුරෙන් වගකීමෙන් යුතුව කටයුතු කිරීම. තේරුණාද? මෙන්න මේ කාරණා දෙක එන්නම ඕනේ. එකක් සාධාරණයක්, දෙවෙනි එක වගකීමෙන් යුතුව කටයුතු කිරීම කතාව. එහෙනම් පොදුවේ සමාජ වගකීම් කියලා කියන්නේ
තම ගනුදෙනුකරුවන් පාරිභෝගීට පමණක් නොවේ. දැන් මමත් එක්ක ගනුදෙනු කරන මගේ පාරිභෝගිකයෝ නැත්නම් ගනුදෙනුකරුවන්ට සාධාරණයක් මම කරනවා. එයාලා හමුවේ මම වගකීමෙන් මගේ ව්‍යාපාර ක්‍රියාවලිය දෙනවා. මම බොහොම වගකීමෙන් තමයි එයාලට භාණ්ඩ සේවා ප්‍රදානය කරන්නේ. එතනින් ඉවර වෙන්නේ මේ සමාජෝග. මේකයි කියන්නේ තම ගනුදෙනුකරුවන්ට නැත්නම් පාරිභෝගිකයන්ට පමණක් නොව ව්‍යාපාර කරේ උනන්දු වන සෑම පාර්ශ්වයකටම සේවකයෝ, විභව ආයෝජකයෝ, කළමනාකරු, රජය, සැපයුම්කරු විවිධයි ඉන්නෝනේ. එනම් ව්‍යාපාර කරේ උනන්දු වන ඇල්මක් දක්වන සෑම පාර්ශ්වයකටම සාධාරණ වෙන්න ඕන. ඒ හැමෝටම එක හා සමාන ව්‍යාපාරික ක්‍රමවේදයන් අනුගමනය කරන්න ඕන. ව්‍යාපාරයේ සියලු ප්‍රධානයන්, සියලු තිලිනයන් මේ සමස්ත සමාජය හැමදෙනාටම එක හා සමාන දෙයක තමයි සාධාරණ කියන්නේ. අසමානව නෙවෙයි, සමානව සාධාරණයක් වන අයුරින් වගකීමෙන් යුතුව කටයුතු කිරීම. ඒ කියන්නේ ව්‍යාපාරයේ සියලු ක්‍රියාකාරකම් සමස්ත සමාජයට ඇල්මැති පාර්ශවයන්ට උනන්දුවක් දක්වන හැම දෙනාටම හානියක් නොවන පරිදි ක්‍රියාත්මක වන බවට තමන් වග බලා ගන්නට ඕනේ. තමන්ට ස්වයං සහතික වීමක් තියෙන්න ඕනේ. මගේ ඕනෑම ව්‍යාපාර කටයුත්තක් මගින් ව්‍යාපාරයේ කෙරේ උනන්දු වන කිසිවෙකුට හානියක් වෙන්නේ නැහැ කියලා. එහෙනම් තමන්ගේ පාරිභෝගිකයින්ට පමණක් නොවේ ව්‍යාපාරයේ කෙරේ උනන්දු වන සමස්ත පාර්ශවයන්ට සෑම පාර්ශවයකටම සාධාරණයක් වන අයුරින් සහ වගකීමෙන් යුතුව ක්‍රියා කිරීමට ඇති බැඳියාව තමයි සමාජෝම කියන්නේ. මතකයි පොදු නිර්වචනය. අන්ලෙසකින් කිව්වොත් ලාභ ළඟා කර ගැනීමේ ඉලක්කයට ඔබ්බෙන් ලාභ ළඟා කර ගැනීමේ ඉලක්කයට ඔබ්බෙන් පොදුවේ සමාජයේ වෙනුවෙන් වූ සමස්ත ව්‍යාපාර සතු වූ එක්තරා බැඳීමක් සමාජ වගකීම් ලෙස හඳුනාගත හැකියි. එහෙනම් ව්‍යාපාරයකින් ව්‍යාපාර කටයුතු කරලා ලාභ උපයනවට වඩා ඊට එහා ගියපු ලාභ ළඟා කර ගැනීමට ඔබ්බෙන් පොදුවේ සමාජයේ වෙනුවෙන් රටේ සමස්ත පුරවැසියන් වෙනුවෙන් සමස්ත ව්‍යාපාර සතු එක්තරා බැඳීමක් තමයි සමාජෝම කියන්නේ. මොකද්ද බැඳීම? අවංකව සාධාරණව ගනුදෙනුකරුවන්ගේ සෞඛ්‍යයට හෝ ජීවිතයට කිසිදු ආකාරයක හානියක් නොවන පරිදි ව්‍යාපාර කරගෙන යනවා. දැන් මේකේ මේ සමස්ත ව්‍යාපාර සතු එක්තරා බැඳීමක් කියනවනේ. මේ එක්තරා බැඳීම කියන්නේ නැහැනේ. මොකද්ද කියලා මේක කියන එක්තරා බැඳීම දිගහැර ගත්තොත් ඒකේ තේරුම මොකද්ද? සමස්ත සමාජයේටම හානියක් නොවන පරිදි. ඒ කියන්නේ සෞඛ්‍යයට හානි වෙන්න බෑ. සමාජයේ පීඩාවටපත් වෙන්න බෑ. සමාජයේ අසහනයටපත් වෙන්න බෑ. අසහනයටපත් නොකරන, සෞඛ්‍යයට හානි නොකරන, ඒ වගේම සමාජයේ පුද්ගලයන්ගේ ගරුත්වය විනාශ නොකරන ආකාරයෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු සැලසුම් කරලා අකණ්ඩව දියත් කරන්න බැදියාවක් තියෙනවා. ඒක තමයි සමාජෝම කියන්නේ. ඒක තමයි සමාජෝම කියන්නේ. කිසිදු ව්‍යාපාරිකයෙක් මේ සමාජ වගකීම ගැන අවබෝධයක් නැතුව තමන්ගේ ලාභය ගැන පමණක් අවධානය යොමු කරලා ව්‍යාපාර පරිචය දෙනවද? ඒ ව්‍යාපාරයට වැඩිදුර ගමන් කරන්න බෑ. ඒ ව්‍යාපාරයේ කඩා වැටීම වැඩි ඈතක නොවේ. ඒ ව්‍යාපාරයේ කඩා වැටීම වැඩි ඈතක නොවේ. ගනුදෙනුකරුවන් ඒ ව්‍යාපාරය ප්‍රතික්ෂේප කරන දවස ඉක්මනින්ම ළඟා වෙනවා. සමාජ වගකීම් ඉටු කරන්න ඈතින් ඉන්න ගනුදෙනුකරුවෝ තමන්ගේ සමීප මිතුරන් බවට පත් වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. සමාජ වගකීම් ඉටු නොකරන ව්‍යාපාරිකයන්ට ඔවුන් සමීපයේ හිටපු ගනුදෙනුකරුවෝ ඔවුන් බැහැර කිරීම, ඔවුන් ප්‍රතික්ෂේප කරලා ඔවුන්ගෙන් ඈත් වීම ඒත් නතර කරන්න බෑ. ඕක තමයි ලෝකේ සදාතනික ඇත්ත. ඊළඟට තම අභිමතාර්ථ ගැන නොසිතා. තම අභිමතාර්ථ ගැන කියන්නේ තමන්ගේ ඉලක්ක, තමන් ලබා ගන්න අපේක්ෂිත ඉලක්ක ගැන නොසිතා සමාජ වගකීමෙන් කටයුතු කරන ව්‍යාපාරිකයෙක් අපි කියනවා හොඳ ව්‍යාපාර පුරවැසියෙක් කියලා. good business citizen කෙනෙක් කියලා කියනවා. තේරෙනවද? තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරික පරමාර්ථ අභිමතාර්ථ ගැන හිතන්නේ නැතුව සමාජ වගකීමෙන් කටයුතු කරනවා නම් එයාට කියනවා හොඳ ව්‍යාපාර පුරවැසියෙක් කියලා. එනම් හැම විටම මානව මුහුණුවරකින්, මානුෂික මුහුණුවරකින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන ව්‍යාපාරිකයෝ තමයි හොඳ ව්‍යාපාර පුරවැසියෝ කියන්නේ. ඇත්තටම වර්තමාන ගෝලීය සමාජයේ
ගෝලීය පුරවැසියන් අගේ ප්‍රාර්ථනය ගෝලීය පුරවැසියන්ගේ අපේක්ෂාවත් ඇයි මොකද්ද හොඳ ව්‍යාපාරික පුරවැසියෝ හොඳ ව්‍යාපාරික සමාජයක් හොඳ ව්‍යාපාරික පුරවැසියන් තමයි ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන්නේ. එහෙමනම් තමන්ගේ ඉලක්ක ගැන නොසිතලා සමාජ වගකීමෙන් ඒ වගේම මානව මුහුණුවරකින් ක්‍රියා කරන සෑම ව්‍යාපාරිකයෙක්ම හොඳ ව්‍යාපාරික පුරවැසියෙක් වෙනවා. ඊළඟට සමාජ වගකීම් ඉටු කළ යුතු මූලික ශ්‍රේෂ්ඨ. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. සමාජ වගකීම් ඉටු කරන්න බැඳලා ඉන්නේ ශ්‍රේෂ්ඨ මෙච්චරයි කියලා කාටවත් ලඝු කරන්න බෑ. සමාජ වගකීම් ඉෂ්ට කරන හැම දිනාටම ව්‍යාපාරයකට අඛණ්ඩව සම්බන්ධ වෙන්න පුළුවන්, කලාතුරකින් සම්බන්ධ වෙන්න පුළුවන්, සම්බන්ධ නොවුනත් ව්‍යාපාරයේ අවට ක්‍රියාත්මක වෙන ජීවත් වෙන පුද්ගල වෙන්න පුළුවන්. ඒ ඕනම කෙනෙකුට සමාජ වගකීමෙන් යුක්තව ව්‍යාපාර කටයුතු ප්‍රධානය කිරීම සෑම ව්‍යාපාරයකම වගකීමක්. නමුත් අධ්‍යයනයේ පහසුවට විෂය නිර්දේශය නිශ්චිත කාලයකට සීමා වෙන ඒ නිශ්චිත කාලය තුල නිමා කර ගැනීමට හැකිවන පරිදි අධ්‍යයනයේ පහසුතක සමාජ වගකීම් ඉටු කළ යුතු මූලික පාර්ශ්ව හතරක් නම් කරලා තියෙනවා. විෂය නිර්දේශය අනුව සමාජ වගකීම් ඉටු කළ යුතු මූලික පාර්ශ්ව හතරක්. මේක විභාගයට වරින් වරම ඇහුවා. ව්‍යාපාරිකයන්ගේ සමාජ වගකීම් ඉටු කිරීමට බැඳී සිටින ප්‍රධාන ශ්‍රේෂ්ඨ නම් කරන්න. ප්‍රධාන ශ්‍රේෂ්ඨ නම් කර පැහැදිලි කරන්න. මෙන්න මේක තමයි උත්තරේ. හරිද? ඒ තමයි කස්ටමර්ස්ලා නැත්නම් කන්සියුමර්ස්ලා එක්ක ගනුදෙනු කරුවෝ නැත්නම් පාරිභෝගිකයෝ. අනික ඕනර්ස්ලා හිමිකරුවෝ. අනික සොසයිටි සමාජය. අනික එම්ප්ලොයි සේවකයෝ. මූලික කාණ්ඩ හතරයි. දැන් තව ආයෝජකවොත් ඉන්නවා. ඒ කියන්නේ සල්ලි යොදවන ව්‍යාපාර හිමිකාරත්වයක් නැහැ. ඒගොල්ලොත් ඉතින් මේ අයිතිකරුවන්ට තමයි අපි දාන්න වෙන්නේ. තේරුණාද? ඊළඟට සැපෙවුම් කරෝ ඉන්නවා. භාණ්ඩාසේව සපේන සැපෙවුම් කරොත් අපි දානවා පොදු සමාජයට. තේරෙනවද? ඒක මම කිව්වේ දැන් සැපෙවුම් කරුවෝ, බැංකු කරුවෝ, ණය හිමියෝ, ඒ වගේම ප්‍රචාර නියෝජිත ආයතන, බෙදහැරි විනියෝජිත ආයතන, තරවු කරුවෝ එහෙම ගත්තොත් එහෙම දහස් ගානකට එහෙම විග්‍රහ කරන්න. එතකොට අපිට මුළු ජීවිත කාලයම අපිට ඉගෙන ගන්න වෙන්නේ හදාර වෙන්නේ සමාජ වගකීම් විතරයි. ඒ නිසා සමාජ වගකීම් අපි ලඝු කරගන්නවා. සමාජ වගකීම් ඉෂ්ට කළ යුත්තේ ප්‍රධාන ශ්‍රේෂ්ඨ හතරකටයි කියලා. මුලින්ම ගත්තොත් කස්ටමර්ස්ලා ගනුදෙනුකරුවෝ. ගනුදෙනුකරුවන් වෙනුවෙන් තියෙන සමාජ වගකීම තමයි පාරිභෝගික ආරක්ෂණය සුරක්ෂිත කිරීම. පාරිභෝගික ආරක්ෂණය. මොකද පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් තියෙනවනේ. ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් වෙළඳපොළ තුල ව්‍යාපාරික විසමාචාර වලින් බැහැර වූ විසමාචාර වලින් බැටකන්න නොදී ගනුදෙනුකරුගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ගනුදෙනුකරුවන්ට තමන්ගේ ආදායම් මට්ටම අනුව සතුටෙන් ජීවත් විය හැකි වෙළඳපොළ ක්‍රමයක් ව්‍යාපාරික පරිචයක් ගොඩනගන්න ව්‍යාපාරිකෝ සක්‍රිය වෙනවද දායක වෙනවද ඒක තමයි ගනුදෙනුකරුවන් වෙත ඇති සමාජ වගකීම කියන්නේ. දෙවැනි එක තමයි ඕනර්ස්ලා අයිතිකරුවෝ. අයිතිකරුවන් සම්බන්ධයෙන්ුත් ව්‍යාපාරිකයින්ට සමාජ වගකීම් තියෙනවා. හිමිකරුවන් සම්බන්ධයෙන්ුත් සමාජ වගකීම් තියෙනවා. උදාහරණයක් වශයෙන් reasonable gains and effective and honest management activities. ඒ කියන්නේ දැන් අයිතිකරුවන් වෙනුවෙන් ව්‍යාපාර කළමනාකරණය කරන වෙනම සෙට් එකක් ඉන්නවනේ. ඒ කවුද? කළමනාකරුවෝ. මැනේජ්මන්ට් ටීම් එකක් ඉන්නවා. ඒ මැනේජ්මන්ට් ටීම් එකට තමයි මේ වගේම තියෙන්නේ. මොකද්ද? හිමිකරුවන්ගේ අරමුදල්, හිමිකරුවන්ගේ ධනය අයිතු ලෙස පාවිච්චි නොකර ඉතා ඵලදායී ව්‍යාපාර කටයුතු වල ගොඩක් ලාභ ලබන්න පුළුවන් මාර්ගවල විශ්වාසනීය මාර්ගවල ආයෝජනය කරන්න. කරන ලැබෙන ලාභයෙන් ඉපෙවුමෙන් සෑහෙන ප්‍රතිලාභයක් ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනයට පොලියක් ලාභාංශයක් වශයෙන් ඒගොල්ලන් ලබා දෙනවා. ඒත් එක්කම effective and honest management activities. ඒ වගේම ක්‍රියාශීලී, ඒ වගේම අවංක කළමනාකරන ක්‍රියාවලියක් දියත් කරන්න. මොකද ක්‍රියාශීලී අවංක කළමනාකරන ක්‍රියාවලියක් දියත් නොවන කල හිමිකරුවන්ගේ අරමුදල්, හිමිකරුවන්ගේ වත්කම් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට අහිමිලා යනවා. ඒ වත්කම් ඒගොල්ලන්ගේ ධනෙ එනම් විවිධ පාර්ශ්වයන් හොරකම් කරනවා. ඒ ධනෙ අයිතු ලෙස පාවිච්චි කරනවා, පරිහරණය කරනවා. තේරෙනවද? ඒ නිසා අවසානයේ මේගොල්ලෝ ව්‍යාපාර ලෝකයෙන් හිඟන ලෝකයට තමයි ගමන් කරන්නේ. එහෙම නොවන්නට එහෙනම් අවංක කළමනාකරණයක් දියත් කරන්න, ඒ වගේම හිමිකරුවන්ට ප්‍රමාණවත් ප්‍රතිලාභ ලබා දෙන්න කියන එකයි මේ කියන වගකීම වෙන්නේ. ඊළඟට
සේවකයෝ එම්ප්ලොයිස්ලා. එම්ප්ලොයි වෙල්ෆෙයාර් ඇන්ඩ් ප්‍රොෆෙෂනල් සේෆ්ටි. දැන් ව්‍යාපාරයක් අපි තුමු ගනුදෙනුකරුවන් ඇතුළු සමස්ත සමාජයේටම වගකීමෙන් වැඩ කරනවා. කරලා තමන්ගේ ව්‍යාපාරය තුල ඉන්න සේවාදායකයන් නැත්නම් සේවක අමතක කරොත් එතරම් සමාජ වගකීම් සම්පූර්ණ වෙන්නේ නැහැ. තමන්ගේ සේවකයත් රටේ පුරවැසියෝ සාමාන්‍ය මිනිස්සු. එහෙනම් ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න. ඒගොල්ලන්ගේ පවුලේ අයගේ ජීවන තත්ත්වය උසස් කරන්න පුළුල් සුබ සාධන ක්‍රියාවලියකට අවතීර්ණය වෙන්න වෙනවා. තේරෙනවද? මේ සුබ සාධන පහසුකම් ඇති කරන්න ඕන. අනික රැකියාවේ සුරක්ෂිත බව. රැකියාව සුරක්ෂිත බව ඇති කරන්න ඕන. තේරෙනවද? දැන් උදාහරණයක් වශයෙන් සමහර ව්‍යාපාර තමන්ගේ සේවකයන්ට සුබ සාධක සංගම් පිහිටුවා ගන්න අවසර දීලා ඒ සඳහා අනුග්‍රහය දෙනවා. ඒ සුබ සාධක සංගම් හරහා සුබ සාධන ක්‍රියාකාරකම් දියත් කරනවා. ඇතැම් ව්‍යාපාර සුබ සාධක සංගම් නැති වුණත් සුබ සාධක සංගමයෙන් කෙරෙනවාටත් වඩා හොඳින් සුබ සාධක සංගමයකින් සපයනවට වඩා හොඳින් සුබ සාධන පහසුකම් ව්‍යාපාරයෙන් සපයනවා. උදාහරණ ගත්තොත් සේවකයෙක්ගේ පවුලේ අම්මා තාත්තා වගේ සමාජික මරණයකදී විශාල අරමුදලක් දෙනවා. අපිට ඒ අරමුදල මරණය මුළු වියදම් ආවරණය කරන්න පුළුවන්. ඒ වගේ ව්‍යාපාරිකයෝ සුබ සාධනකට දියත් කරනවා. තව උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් සේවකයෙක්ගේ විවාහ මංගල්‍යයකදී විශාල මුදල් පරිත්‍යාගයක් කරනවා. තේරුණාද? ඒ වගේ ඊට පස්සේ සේවකයන්ට ලොකු රක්ෂණ ආවරණයක් දෙනවා. මෙඩිකල් කවර් එකක්. අපි හිතමු ලක්ෂ 10ක් කියලා. අවුරුද්දකට ලක්ෂ 10ක්. ඒ සේවකයාගේ බිරිඳ අම්මා තාත්තා පවුලේ අයට රෝගාතුර වුණොත් හොස්පිටලයිස් වුණොත් ඒ බිල් ගෙවනවා. මොනතරම් සහනයක්ද බලන්නේ. මොනතරම් සහනයක්ද බලන්නේ ඒක තේරෙනවද? ඒ වගේ සුබ සාධන පහසුකම් තුලින් තමන් ළඟ ඉන්න සේවකයා ආරක්ෂා කරන්න ව්‍යාපාර වලට බැඳියාවක් තියෙනවා. ඊට අමතරව වෘත්තිමය ආරක්ෂාව ප්‍රොෆෙෂනල් සේෆ්ටි එක දැන් සමහර ව්‍යාපාරිකයෝ ඉන්නෝ සේවකයෝ ගන්නෝ අනියම් සේවකයන් වශයෙන් ස්ථිර නැහැ. මාසයෙන් ස්ථිර කරනවා කියලා මොන මාසද අවුරුදු 6-7 නිකන් තියන් ඉන්නවා. ඕන්ලාක ඒගොල්ලෝ අයින් කරන්න පුළුවන්. රෙකෝඩ්ස් නෑ ඒගොල්ලෝ මුකුත් තියාගන්නේ නැහැ. තේරෙනවද? ඒක වැරදි දෙයක්. අනිවාර්යයෙන්ම සේවකයා බඳවගෙන ප්‍රොබේෂනරි පීරියඩ් එකක් නැත්නම් පරිවාස කාලයක් දුන්නොත් මාස 6ද අවුරුද්දද ඒ කාලේ නිමුණන් පස්සේ සේවකයාගේ වෘත්තිමය වැඩ ජීවිතේ දෝෂ නැත්නම් ඒ වෘත්තිමය වැඩ ජීවිතේ ගුණාත්මක බව ප්‍රමාණවත් නම් එයා අනිවාර්යයෙන්ම ස්ථිර සේවය පිහිටවන්න ඕන. පත්වීම ලිපියක් යට මුදා හරින්න ඕන. අනිවාර්යයෙන්ම එයාගේ රැකියාව සුරක්ෂිත කරන්න ඕන. එහෙම ස්ථිර සේවකෙක් කම්කරු කොමසාරිස්වරයාගේ ලිඛිත අවසරයකින් තොරව රැකියාවෙන් පහ කරන්න බෑ. එයාගේ රැකියාව ආරක්ෂා වෙන්න. ඒක ප්‍රධානම වගකීම. සේවකයා කියන සමාජ ඒකකයට තියෙන වගකීමක් වෙනවා. තේරුණාද? ඊළඟට සොසයිටි. දැන් මේ ගත්තේ මම මුලින් ගනුදෙනුකරුවෝ. ඒගොල්ලෝ සමාජයේම කොටසක්. සමාජ ඒකකයක්. අයිතිකරුවෝ. ඒගොල්ලොත් අපි ජීවත් වෙන සමාජයේම තවත් කොටසක්. ඊළඟට එම්ප්ලොයිස්ලා. ඒගොල්ලොත් අපි ජීවත් වෙන සමාජයේම කොටසක්. මේ තුන්ගොල්ලෝ හැරුණම සෙසු සෑම දෙනාම අපි පොදුවේ ලඝු කරනම සොසයිටි සමාජයට. තේරෙනවද? මේ තුන්ගොල්ලෝ හැරුණකොට කිව්වම තේරුම මේ තුන්ගොල්ලන්ට අමතරව නෙවෙයි. මේගොල්ලොත් ඇතුළුව. සමාජයකම නැවත මේගොල්ලෝ අයිති. මේ තුන් දෙනාත් මෙතනට අයිති. හරිද? මේ තුන් දෙනාට අයිති නැති සෙසු අයත් මේ සමාජයට අයිති. හරිනේ? එහෙනම් අපිත් එක්ක ගනුදෙනු කරා නොකල ප්‍රශ්නයක් නැහැ. අපේ ගනුදෙනු කරුම වෙන්න ඕනේ නැහැ. ගනුදෙනු කළත් නොකළත් සමස්ත සමාජයට අපි සේවයක් කරන්න ඕනේ. කොහොමද? employment and healthy environment. අනිවාර්යයෙන්ම සමස්ත සමාජයේම රැකියා අවස්ථා බලාපොරොත්තු වෙන මේ ව්‍යාපාරික ලෝකේ. එහෙනම් අපිට පුළුවන් තරම් රැකියා ජනනය කරන්න පුළුවන් නම් ඒ රැකියා ජනනය කරමින් රටේ සමාජයේ තුල තියෙන රැකියා වියුක්තිය බැහැර කරන්න අපට දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි සමාජයේ වෙත තියෙන එක සමාජෝගමක් වෙන්නේ. අනිත් එක තමයි සමාජයේ පුද්ගලෝ ජීවත් වෙන්නේ හොඳ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් වෙන්න ඕන. කිසිදු කෙනෙක් කැමති නැහැ වායු දූෂණයක් සහිත, ශබ්ද දූෂණයක් සහිත, ස්ථාන දූෂණයක් සහිත පරිසරයක ජීවත් වෙන්න. සෑම කෙනෙක්ම කැමති පිරිසිදු වාතාශ්‍රය, පිරිසිදු ජලය ලබාගත හැකි, පිරිසිදු ස්වභාවික සුළං හමන තැනක ජීවත් වෙන්න. ඒ නිසා මිනිසාට ජීවත් වීමට අපි කියනවා සෞඛ්‍ය සම්පන්න නැත්නම් සුවදායක පරිසරයක් ගොඩනගීමට හැකිවන ආකාරයෙන් දායකත්වයෙන් සැපයීමත්
ව්‍යාපාරිකයන්ගේ වගකීමක් වෙනවා සමස්ත සමාජය වෙත. ඔය වගේ අයිතිකරුවන් වෙත සමාජ වගකීම් තියෙනවා. ගනුදෙනුකරුවන් වෙත තියෙනවා. සේවකයන් වෙත තියෙනවා. ඒ තුන්ගොල්ලොම ඇතුළත් සහ සෙසු සියලුම දෙන ඇතුළත් සමස්ත සමාජය වෙතත් වගකීම් තියෙනවා. ඔය වගේ සමාජ වගකීම් ඉෂ්ට කළ යුතු මූලික ශ්‍රේෂ්ඨ 4ක් තියෙනවා. නැවත මතකයිනේ මේක විභාගයට අහුව කීප සැරයක්ම අහුව නැවතත් අහනවා. ව්‍යාපාරිකයන් විසින් සමාජ වගකීම් ඉටු කළ යුතු මූලික ශ්‍රේෂ්ඨ නම් කරන්න. නම් කර ඒ ශ්‍රේෂ්ඨ වෙත තියෙන ප්‍රධාන සමාජ වගකීම් පිළිබඳ කෙටියෙන් දින්වීමක් කරන්න. එක ලියනවා ගනුදෙනුකරු නැත්නම් පාරිභෝගිකයෝ. මොකද පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ක්‍රියා කිරීමට ඇතිබැඳියාව. පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ක්‍රියා කිරීමට ඇතිබැඳියාව. හරිනේ. ඊට පස්සේ අයිතිකරුවන්ට ඒගොල්ලන්ගේ ආයෝජන සඳහා ඒගොල්ලන්ගේ අරමුදල් සඳහා සාධාරණ ප්‍රතිලාභ ලබා දීමත් ඒ වගේම අවංක කළමනාකරණ ක්‍රියාවල දියත් කිරීමටත් ඇතිබැඳියාව. සේවකයෝ සේවක සුබසාධනයේ තහවුරු කරමින් සේවකයන්ගේ රැකියාව සුරක්ෂිත කිරීමට ඇතිබැඳියාව. ඊට පස්සේ සමස්ත සමාජයේ රැකියා නියුක්තියට දායක වෙමින් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නැත්නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න හොඳ පරිසරයක් සකසා දීමට ඇතිබැඳියාව. අන්න ඒ වගේ ලියා ගන්න පුළුවන් නම් වැඩිත් එක්කලා ඇති. එතකොට අපි ව්‍යාපාර සමාජ වගකීම් හා ආචාර ධර්ම යටතේ මුලින් විග්‍රහ කරන්න යෙදුනේ සමාජ වගකීම් කියන සංකල්පය තමයි. ඒකේ නිර්වචන තුලින් පොදු නිර්වචනයකට ආව. ඒ වගේම සමාජ වගකීම් ඉෂ්ට කිරීමට අදාළ ව්‍යාපාරික ශ්‍රේෂ්ඨ ව්‍යාපාරිකයින්ට සමාජ වගකීම් ඉටු කිරීමට අදාළ මූලික ශ්‍රේෂ්ඨ 4 දක්වා අපි ගමන් කළා. අපි ඒකේ ඉතිරි කොටස ඒ සමාජ වගකීම් වල අපි ඉතිරි විග්‍රහය අපි ඊළඟ පාඩම් මේකකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.